අපි අද කතා කරන්නේ අපි කලින් සාකච්ඡාවලට සම්බන්ධයක් නැති එකක්. හැබැයි සම්බන්ධයක් නැහැම කියන්නත් බෑ. අපි මේක ප්‍රවේශයක් විදිහට මෙහෙම ගත්තොත් අපි හිතමු කන්දක් තියෙනවා කියලා. ඒ කන්දට නගින්න පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් කෙලින්ම අංශක 90ටම තියෙනවා. ඒ කියන්නේ කන්ද අංශක 90ට තියෙනවා. අනිත් පාර තියෙන අංශක 5ක ආනතිය. එතකොට මේකේ කෙටි මාර්ගය මොකක්ද? අංශක 90ක තියෙන පාර තමයි කෙටි මාර්ගය. නමුත් පහසු මාර්ගය තමයි අංශක 5ට තියෙන මාර්ගය. හැබැයි ඒක දුරයි. ඒ දුර ආනතිය අඩු නිසා ඒක පහසුවක් තියෙනවා. එතකොට මේ ඒ පහසුව වාසියක් සහ අවාසියක් වෙන්නත් පුළුවන්. ඒක අපි කතා කරමු කොහොමද කියලා. අපි හිතමු කන්දට නගින ලේසිම මාර්ගය තමයි අර අංශක 90ට තියෙන මාර්ගය. හැබැයි ඒක දුෂ්කරයි. දුෂ්කර වුණාට ඒක උත්සාහ කරොත් ඉක්මනටම එතෙන්ට යන්න පුළුවන් වෙනවා. ඒක තමයි කෙටිම මාර්ගය වෙන්නේ. එතකොට මේ ක්‍රම දෙකම ධර්මයේ සඳහන් වෙනවා. අපි මේ කන්ද කියලා ගත්තොත් කන්ද කියලා අපි උපමාවට ගන්නෙ මේ අවස්ථාවේදී ආශ්‍රව ඡය වීම. එතකොට බුදුරජාණන් වහන්සේ ආශ්‍රව 4ක් ගැන සඳහන් කරනවා. එකක් තමයි දිට්ඨාශ්‍රව, අනිත් එක කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රව 4 තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට මේකේ මුලින්ම නැති වෙන්න ඕනේ ආශ්‍රවය තමයි මොකක්ද කියලා හිතන්නේ. මුලින්ම නැති වෙන්න ඕනේ ආශ්‍රවය තමයි දිට්ඨාශ්‍රවය. ඒ හන්ද සමහර වෙලාවට ආශ්‍රව 3ක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. මේ දිට්ඨාශ්‍රවය කොහොමත් අවිජ්ජාශ්‍රවයට යටතට දාගන්න පුළුවන්. මොකද ආශ්‍රව කියන්නේ? ආශ්‍රව කියන්නේ මේ සසර පුරුදු. එතකොට ඒ ආශ්‍රව නිසා තමයි අවිද්‍යාව රඳා පවතින්නේ. අවිද්‍යාව නිසා තමයි ආශ්‍රව රඳා පවතින්නේ. අපි මේ දැන් අර කන්දේ අංශක 90ට නගිනවා වගේ ආශ්‍රව ඡය වෙන පැත්තට ගමන් කරන්න කෙටිම මාර්ගය වෙන්නේ මේ ආශ්‍රව ඡය වීමට එකෙල්ලේ යොමු කරපු ක්‍රියාමාර්ගයක්. අපි මේ අද කතා කරන්න යන්නේ පාරිලේඛ සූත්‍රය. කන්ද සංයුත්තේ කච්චනීය වර්ගයේ තියෙන පාරිලේඛ සූත්‍රය. මේ සූත්‍රය ගැන කියනවා නම් මේක පාරිලේඛ වනයේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර කොසඹෑනුවර සිද්ධිය මතක ඇති ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පාරිලේඛ වනයට වඩිනවා. ඒකෙදි එක්තරා කාලයකදී පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. නමුත් එක භික්ෂුවකට හිතෙනවා මේ කොහොම දැනගත්තිද කොහොම දැකගත්තිද මේ ආශ්‍රව නැති වෙන්නේ කියලා. මෙහෙමයි ස්වාමීන් වහන්සේට ඉන්නේ කතන්කෝ ජානතෝ කතන් පස්සතෝ අන්තරා ආසවානං කයෝ හෝති. මෙතනදී කියන්නේ කොහොම දැනගද්දිද කොහොම දැකගද්දිද ආසවානං කයෝ ආශ්‍රවයන් ඡය වෙන්නේ. අන්තරා කියලා වචනයක් තියෙනවා. අනන්තරා කියලා. අනන්තරා කියන්නේ අතරක් නැතුව. ඒ කියන්නේ අපිට ඒක ගන්න පුළුවන් මේ ජීවිතයේදීම. එහෙම නැත්නම් මේ වර්තමානයේදීම. එතකොට අතරක් නැතුව කොහොමද ආශ්‍රවයන් ඡය වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ඒ භික්ෂුන් වහන්සේට හිතුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේගේ හිතවිල්ල තමාගේ සිතෙන් දැනගෙන එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම
මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. මම සතර සතිපට්ඨානය දේශනා කරලා තියෙන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. එතකොට කියනවා චත්තාරෝ සම්මප්පදාන සතර සම්මප්පදාන වීරිය දේශනා කරේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. චත්තාරෝ ඉද්ධිපාදා සතර ඉර්ධිපාද දේශනා කරලා තියෙන විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. එතකොට ඊළඟට කියනවා විවේසෝ දේශිතානි පංචේන්ද්‍රියානි මේ පංච ඉන්ද්‍රිය දේශනා කරලා තියෙන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. ඊළඟට පංච බල දේශනා කරලා තියෙන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. ඊට සප්තබොජ්ජංක දේශනා කරලා තියෙන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තියෙන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන. දැන් මේ කියපු දේවල් මේවා මොනවද මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ? ඒවට අපි කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. 37ක් ගැන කියන්නේ. එතකොට අර භික්ෂුන් වහන්සේ හිතපු ප්‍රශ්නෙට උත්තරේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි අර කොහොම දැනගත්තේද කොහොම දැකගත්තේද? ඒ දැනගන්න දැකගන්න ක්‍රමවේදය ආශ්‍රව ඡය වීම පිණිස. ඒකනේ කියන්නේ. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ මේකේ කෙටි මාර්ගය දේශනා කරනවා. කෙටි මාර්ගය කියන්නේ දැන් ඉස්සෙල්ලාම බිඳ දාන්න ඕනේ දිට්ඨ ආශ්‍රවය. ඒකෙන් පස්සේ තමයි අනිත් ආශ්‍රව තුන කැඩෙන පැත්තට හැරෙන්නේ. එතකොට අනිත් ආශ්‍රව තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිච්ඡාශ්‍රව. එතනදී මේක කෙටි මාර්ගය කියලා කියන්නේ මේ ආශ්‍රව වැඩෙන ක්‍රමයම විදර්ශනා කරොත්, ආශ්‍රව වැඩෙන හේතුම විදර්ශනා කරොත් අන්න ඒකෙන්ම ආශ්‍රව ඡය වෙලා යන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී කියන්නේ. හැබැයි මේක තේරෙන්න ඕනේ ඒක ටිකක් අමාරුයි. අර හරියටම අර කන්දේ අංශක 90ට නගිනවා වගේ. අංශක 90ට නගිද්දි කන්දක එල්ලිලා නගිද්දි ඒක දුෂ්කරයි. හැබැයි ඒක කෙටි. ඒක තව වාසියක් තියෙනවා. එකක් තමයි හිතන්න අර අංශක 5ක ඇලේ තියෙන මාර්ගයේ කෙනෙක් යනකොට ඒක පහසුයි. ඒ පහසුව නිසාම එයාට වෙන මාර්ග වලට හැරෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේකේ දැන් හිතන්න මේ එවරස් කන්ද වගේ නගිනවා කියලා ඒකේ එතකොට එල්ලිලා නගිද්දි මෙයාට වෙන මාර්ග වල යන්න නම් හම්බෙන්නේ නැහැ. මේක එක එල්ලේ දේශනා කරලා තියෙන. එක එල්ලේ ඒ ආශ්‍රව ඡය වීම පිණිස විදර්ශනා කරන ආකාරය දේශනා කරලා තියෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ මෙහෙමයි දේශනාව පටන් ගන්නෙ. ඉද බික්‍රේ අසුතවා පුතුච්චනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඔය හැම සූත්‍රයකම පටන් ගන්න ඕමනේ. පුතච්චනය ගැන අසෘතවත් පුතච්චනය ගැන කියද්දී කියන වාක්‍ය තමයි මේ තියෙන්නේ. අරියාණං අදස්සාවි. ඒ කියන්නේ ආර්යයන් නොදකින. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයේ අදක්ෂ. ආර්ය ධර්මයේ අවිනීත. අවිනීත කියන්නේ පුහුණුවක් නැති. පුහුණු නොවන. වඩන්නේ නැති. එතකොට මේ මොකද්ද මේ ආර්ය ධර්මය? ආර්ය ධර්මයේ කුමක්ද? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය තමයි ආර්ය ධර්මය. ඊළඟට කියනවා ඒ අසෘත ප්‍රත්‍යඥයාගේ අනිත් ලක්ෂණ තමයි සප්පුරිසානං නදස්සාවි සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. මේ වාක්‍ය ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට මොකද්ද මේ කියන්නේ? සත්පුරුෂයන් නොදකින, සත්පුරුෂ ධර්මයට අදක්ෂ,
සත්පුරුෂ ධර්මේ නොහික්මෙන. ඕක තමයි ආශ්‍රිතවත් ප්‍රත්‍යඥයාගේ ලක්ෂණ 6. එතකොට මොකද්ද මේ සත්පුරුෂ ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දක්වන දේශනාවල බොහෝ විට දකින්න ලැබෙන සත්පුරුෂ ධර්ම විදිහට හඳුන්වන්නේ කළගුණ දන්නා බවත් කළගුණ සිහි කිරීමේ හැකියාවක් තමයි එක ගුණයක්. අනිත් එක තමයි අනුන් දැන් අසත්පුරුෂ ධර්ම මොනවද? කළගුණ දන්නේ කළගුණ සිහි කරන්න හැකියාවක් නැහැ. ඒක එකක්. අනිත් එක තමයි අනුන් හෙලා දකිනවා තමයි හුවා දක්වනවා. මෙන්න මේ දෙක මේ ලක්ෂණ දෙකට තමයි කියන්නේ අසත්පුරුෂ ධර්ම කියලා. එතකොට ඒක විරුද්ධ එක තමයි සත්පුරුෂ ධර්ම. කළගුණ දන්නා බවත් කළගුණ සිහි කිරීමේ හැකියාවත් ඒක එක. දෙවෙනි එක තමයි අනුන් හෙලා නොදැකීම සහ තමා හුවා නොදැකීම. මෙන්න මේක තමයි සත්පුරුෂ ධර්ම. එතකොට කෙනෙක් මේකෙම තියෙනවා කරන්න ඕන දේ. ඒ කියන්නේ පටිච්චසමුපාදය සහ මේ සත්පුරුෂ ධර්ම ඇති කර ගැනීම තමයි සෝතාපන්න වීමේ ක්‍රමය. ඊළඟට එතකොට මේ අසෘතවත් පෘථග්ජනය මෙහෙම කොහොමද ඒක වෙන්නේ? අසෘතවත් පෘථග්ජනය රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයක් ලෙස දකිනවා. මේ අපි අහලා තිනවා විෂයාකාර සක්කාය දිට්ඨියක් ගැන. ඔයගොල්ලෝ දන්නවා ඇති. සක්කාය දිට්ඨිය කියන එක සක්කාය දිට්ඨිය කියන්නේ කාලය හා අවකාශයේ පවතින කෙනෙක් ඉන්නවා කියන හැඟීම. ඒ හැඟීමම නෙමෙයි, ඒ හැඟීම සත්‍යය කියලා පිළිගැනීම. ඒක තමයි සක්කාය දිට්ඨිය. එතකොට මේ කාලය හා අවකාශයේ පවතින කාලය කියන්නේ අතීත වර්තමාන අනාගත. අවකාශය කියන්නේ දන්නවා දුර ළඟ ඒ වගේ තියෙන හීන ප්‍රනීත සියුම් ගොරෝසු ඒ වගේ. එතකොට 11 ආකාරයක තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. එතකොට මෙන්න මේක දෘෂ්ටියක්. මේ දෘෂ්ටිය තමයි අපි ආශ්‍රව ක්ෂය කරන්නේ නැත්නම් දුකින් නිදහස් වීමේ පළවෙනි කඩයිම. එතකොට මේ සක්කාය දිට්ඨිය දුරු නොකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපේ හැම ක්‍රියාමාර්ගයක්ම එල්ල වෙන්න ඕනේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන තැනට. එතකොට මේ 20 ආකාර සක්කාය දිට්ඨියක් ගැන අපිට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේ 20 හැදෙන්නේ කොහොමද? 20 හැදෙන්නේ උපාදාන ස්කන්ධ පහ ගත්තොත්. ඒ කියන්නේ රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය. මේ උපාදාන ස්කන්ධ පහ එකක් හතර ආකාරයකට දකින්නකොට එතකොට පහට 4 5 20යි. මෙහෙම තමයි 20 ආකාර සක්කාය දිට්ඨිය හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෘථග්ජනයෙකුට තියෙන්න පුළුවන් නැත්නම් ආශ්‍රය නොකර කෙනෙකුට තියෙන්න පුළුවන් ආකාර 27ක් ගැන 24 23ක් ගැන දේශනා කරනවා. අපි බලමු එකින් එක මොනවද කියලා. එතකොට මේ අසෘතවත් පෘථග්ජනය දකින්නවලු රූපය ආත්මය කියලා. එතකොට මොකද්ද මේකේ? ඒ කියන්නේ රූපය ආත්මය කියලා. දැන් මෙතන මෙහෙම වාක්‍යයක් කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ
ඉද බික්කවේ අසුතව පුතච්චනෝ අරියානන් අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානන් අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපන් අත්තතෝ සමනපස්සති රූපේ ආත්මයක් ලෙස දකි. යාකෝ පනසා බික්කවේ සමනුපස්සනා සංකාරෝසෝ ඒ දැක්ම රූපේ ආත්මයක් කියලා ඒ දැක්ම සංකාරය. ඒ සංකාරේ කොහොමද හට අරන් තියෙන්නේ? කින් නිදානෝ, කින් සමුදයෝ, කින් ජාතකෝ, කින් ප්‍රභවෝ. කොහොමද මේක ප්‍රභව වෙලා තියෙන්නේ මේ ඒ දර්ශනය. කියන්නේ රූපේ ආත්මයක් කියලා දැක්ම කොහොමද හටගන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙතනින් කියලා දෙනවා. අවිජ්ජා සම්පස්සචේන භික්ඛවේ වේදිතේන පුට්ටස්ස අසුතවතෝ පුතුජ්ජනස්ස උප්පන්නා තණ්හා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් ස්පර්ශ කරන ලද අවිද්‍යා සහගත ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාවට තණ්හාවෙන් දක්වන ප්‍රතිචාරයක් තමයි මොකද්ද? අර සංස්කාරය. ඒ කියන්නේ රූපේ ආත්මය කියලා දකීම. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ඒ මිත්‍යා දෘෂ්ටියම නැත්නම් ඒ සක්කාය දිට්ඨියම විදර්ශනා කරන හැටි ඒ විදර්ශනා කිරීමේදී ආශ්‍රව ඉතුරු නැතුව මේත සෝතපන්න වීම නෙමෙයි කියන්නේ අරහත්ත්වයට දක්වම අරහත්ත්වයමයි කියන්නේ. ඒ කියන්නේ ඒ අතරතුර ඕනෑම තත්වයකට පත් වේ හැකි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකේ කියනවා මේ සංස්කාරය මේක සංස්කාරය. සංස්කාර ස්කන්ධයට යටතට ගැනෙන්නේ මොනවද කියලා මතකද දන්නේ? අපි දැන් පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංඛාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ. මෙතන සංස්කාර උපාදානස්කන්ධයේ යටතේ තමයි ගැනෙන්නේ මේ සක්කාය දිට්ඨිය. එතකොට කොහොමද මොනවද මේ සංස්කාර උපාදානස්කන්ධයට යටතේ ගැනෙන්නේ? චේතනා, විතර්ක, ප්‍රපංච, මඤ්ඤණ මේ සේරම සංස්කාර උපාදානස්කන්ධය යටතේ තමයි ගැනෙන්නේ. මෙතනදී චේතනා, විතර්ක ඒ ටික නම් තේරෙනවා ඇති. ප්‍රපංච කියන්නේ මොනවද? ප්‍රපංච කියන්නේ ගොතා ගන්න ඒවට. නැත්නම් වටවලල්ල යන එක. සරලවම කියනවා නම් ගොතා ගන්නවා කියන එක. යමක් ගොතා ගන්නවා. අපි කියන්නේ ගොතලා කියනවා කියලා. ඒ වගේ ගොතා ගන්නවා. ඇත්ත එකක් නෙමෙයි ගොතා ගන්නවා. මඤ්ඤණ කියන්නේ හිතා ගන්නවා. එතකොට මඤ්ඤණ කියන්නේ මමත්වය හිතා ගන්නවා. මමත්වය හිතා ගන්නවා. එතකොට මේ සේරම ප්‍රපංච මඤ්ඤණ මේව සේරම සංස්කාර උපාදානස්කන්ධයේ යටතට තමයි ගැනෙන්නේ. එතකොට එනම් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මෙන්න මේ මම ගතිය නැත්නම් රූපේ ආත්මය කියලා කියන්නේ මම කියන එකනේ. මම ගතිය. මේ මම ගතිය රූපයක් අල්ලාගෙන තමයි සකස් වෙන්නේ. ඒතකොට රූපය මම කියලා ඒ අසෘත පෘථග්ජනය දකිනවා. මෙන්න මේ දැක්ම ඒක සංස්කාරයක් හදාගත්ත එක. ගොතාගත්ත එක. කෘතිම එක. මේ ඒ දැක්ම හටගන්නේ අවිද්‍යාසගත ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවක්. මේ වේදනාවට තණ්හාව දක්වන ප්‍රතිචාරයක් විදිහට. මේ තණ්හාවෙන් තමයි මේ සංස්කාරය හැදෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න කියනවා ඒ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්ච සම්පන්නයි. අනිත්‍යයි කියන්නේ ඒක නිට්ටය නෑ. අනිත්‍යයි. සංකතයි. සංකතයක් කියන්නේ අර ගොතා ගන්න හදාගත්ත ඒ කෘතිම ස්වභාවයටම තමයි කියන්නේ. සංකතය කියන්නේ
ඒකත් හදාගත්ත එක. සංකතයි පටිච්චසම්පන්නයි කියන්නේ හේතුන් නිසා පවතින දෙයක්. මෙතන දෙයක් කියලා වචනය පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඒක දෙයක් නෙමෙයි. ඒක ක්‍රියාවලියක්. නමුත් අපිට කතා කරන්න බෑ එහෙම මේ දෙයක් කියලා වචනේ පාවිච්චි නොකර. එතකොට දෙයක් තම මඤ්ඤණා කරනවා කියන්නේ දෙයක් කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙම දැක්කොත් කොහොමද? ඉතිකෝ බික්කේ සෝපි සංකාරෝ අනිච්චෝ සංකතෝ පටිච්චසම්පන්නෝ සාපි තණ්හා අනිච්චා සංකතා පටිච්චසම්පන්නා සාපි වේදනා අනිච්චා සංකතා පටිච්චසම්පන්නා සෝපි පස්සෝ අනිච්චෝ සංකතෝ පටිච්චසම්පන්නෝ සාපි අවිජ්ජා අනිච්චා සංකතා පටිච්චසම්පන්නා එවං පිකෝ බික්කේ ඥානතෝ එවං පස්සතෝ අනන්තර ආසවානං කයෝ හෝති. ඒ පුද්ගලයා දකිනවා මෙහෙම දකින්න හදනවා මට මේ මම ගතියක් ඇති වුණේ මේ රූපේ නිසා මම ගතියක් ඇති වුණා මේ මම ගතිය කියලා මේ කියන්නේ මම කියන හැඟීම. එතකොට ඒක ඇති වුණේ කොහොමද? මේ අවිද්‍යාසගත ස්පර්ශයෙන් නිසා ඇතිවන වේදනාවට තණ්හාවෙන් කරන ප්‍රතිචාරයක් විදිහට. නැත්නම් ඒ තණ්හාව නිසයි මේ සංස්කාරය හටගත්තේ. ඒ තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. ඒ වේදනාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. ඒ ස්පර්ශයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. මෙහෙම දැන් කියෝ වචනෙන් කියන්න නෙමෙයි මේ කියන්නේ. ඒක ඒ විදිහට දකින්න කියලායි කියන්නේ. දැන් දකින්න නම් මුලින්ම හැබැයි වචනෙන් සිහි කරන්න වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. මොකද වචසා පරිචිතා තමයි ඉස්සෙල්ලා එන්නේ. ඊට පස්සේ තමයි මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටිවිත්ත කියලා අර අපි කියනවා සුතා දතා වචසා පරිචිතා. ඒ කියන්නේ සුතා කියන්නේ අහගන්නවා, දතා කියන්නේ ධාරණය කරගන්නවා, වචසා පරිචිතා කියන්නේ වචනෙන් පුරුදු කරන්න ඕනේ. මේ අවස්ථාවල මට මේ වචනේ කියන්නේ මේ කියන එක නෙමෙයි කාටවත් කියන එක නෙමෙයි විතර්කයක් විදිහට පුරුදු කරනවා. මට මේ දැන් මම ගතියක් ඇති වුණේ ඔන්න දැන් අපි හිතමු කාර් එක දැක්කා තමන්ගෙම. එතකොට මම ගතිය එන්නේ කොහොමද? කාර් එකේ අයිතිකාරය බිහි වෙනවා ඒ වෙලාවෙම. මෙන්න මේ මම ගතිය කොහොමද ආවේ කියලා බලන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. මේ මම ගතිය ආවේ කාර් එක දැක්කහම ඒ දැකීමේදී තියෙනවා අවිද්‍යාව. අවිද්‍යාව සහගත ස්පර්ශයක් තමයි ඒක. ඒ දැකීම. ඒකෙන් හටගත්න වේදනාවක් තියෙනවා. ඒ වේදනාව නිත්‍ය විදිහට අල්ගත්තාම තමයි ඒ වේදනාව අල්ලගන්නේ, උපාදානය කරගන්නේ. ඒ උපාදානයේ නිසයි ඒ තණ්හාවන්ද තමයි උපාදාන වෙන්නේ. ඒ උපාදාන නිසයි භවය ඇති වෙන්නේ. මේ භවය නිසයි මම කියලා කෙනා උපදින්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාදේ තමයි මේ අපි එතනදී මොකද්ද විදර්ශනා කරන්නේ. ඒ අවස්ථාවේදී. එතකොට මේක කෙටි මාර්ගය වෙන්නේ කෙලින්ම ඒ අදාළ තැනම විදර්ශනා කරන නිසා මේක අර අංශක 90ට කියලා මම කිව්වේ මේක දුෂ්කරයි. මොකද ඒක අර මම ගතිය නැත්තම් ඒ සංස්කාරය තෝරා බේරා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒකයි කරගන්න අවශ්‍ය. ඒකයි අමාරු ටිකක්. නමුත් කරගත්තොත් ආශ්‍රව ෂය වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි මේක අදාළ කොටසම විදර්ශනා කිරීම. ඒ කියන්නේ ආශ්‍රව වැඩෙන කොටසම විදර්ශනා කිරීම. එතකොට තව මේ දෙයක් කියන්න ඕනේ. අපි බොහෝ දෙනෙකුට සම්මා දිට්ඨියට එන්න බැරි වෙලා තියෙන එක හේතුවක් තමයි පසු කාල ග්‍රන්ථවල මේ පටිච්ච සම්පදාය විග්‍රහ කරන්නේ ආත්ම තුනක්. ඒ කියන්නේ ගිය ආත්මය කියන්නේ ගිය ජීවිතේ, මේ ජීවිතේ, එන ජීවිතය
අතර මේ සත්‍ය ගමන් කරන ආකාරය පෙන්වන දෙයක් විදිහට පටිච්චසමුපාදයේ විග්‍රහ වෙලා තියෙන පස්සේ කාලේ. මෙන්න මේකම තමයි සම්මාදිට්ඨියට එන්න බැරි වෙන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. පටිච්චසමුපාද කියන්නේ එහෙම එකක් නෙමෙයි. පටිච්චසමුපාද කියන්නේ මේ මොහොතේ යම් වෙලාවකද විඥානය පහළ වෙන්නේ. ඒ මොහොතේ මේ දුක සකස් වෙන ආකාරය විග්‍රහ කරන දේ තමයි විග්‍රහ කරන ආකාරයයි පටිච්චසමුපාදයේ තියෙන්නේ. එතකොට ඒක දැනගත්තාම ඒකම ලොකු ඉදිරි පින්වක් වෙනවා මේ සම්මාදිට්ඨියට ඒමට. මොකද මේ ආත්ම තුනක කතාවක් ඒ කියන්නේ මෙතන මේ ගිය ආත්මයක් තිබුණා මේ ආත්මේ තියෙනවා ඊළඟ ආත්මේ තියෙනවා කියන එක පෙන්වන්න නෙමෙයි. එහෙම පුනරුත්පත්තිය කියන්නේ ඒක තියෙන්නේ අයිති වෙන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට නෙමෙයි. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය කොටස. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන එක්කෙනා ලෞකික සම්මාදිට්ඨිය පව කරලානේ තියෙන්නේ. එයාට ආය උගන්වන්න ඕනේ ගිය ආත්මේ තිබුණා මේ ආත්මේ තියෙනවා ඊළඟ ආත්මේ කතාවක්. මෙතන කතා කරන්නේ මේ පටිසම්පාදේ කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කොටස අංගයක් විදිහට. එතකොට මෙන්න මේ ඒ කාරණේ දැනගන්න ප්‍රමාණිකින්ම කෙනෙකුට සම්මාදිට්ඨියට පත් වීමේ ඉඩකඩ හුඟක් වැඩි වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පුද්ගලයා සමහර විට රූපේ ආත්මයක් විදිහට දකින්නේ නැහැ. හැබැයි එයා ඒ වෙනුවට දකිනවා කොහොමද රූපවන්තන අත්තාන. ඒ කියන්නේ රූපමය මමික් නැත්නම් රූපමය ආත්මයක්. ඒ කියන්නේ රූපයෙන් හැදිච්ච ආත්මයක් දකිනවා. ඒක තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව එයා එහෙමත් දකින්නේ. ඒ කියන්නේ රූපේ මම කියලා දකින්නෙත් නෑ. මම හැදිලා තියෙන රූප වලින් කියලා දකින්නෙත් නෑ. හැබැයි එයා දකිනවා මෙහෙම. අත්තනි රූපං සමනුපස්සති. ඒ කියන්නේ ආත්මය තුළ රූපය තියෙන බවට මුලාවෙන් සලකනවා. ආත්මය තුළ රූපය තියෙන බවට මුලාවෙන් සලකනවා. දැන් මේ හිතන්න පුළුවන් මේක කොහොමද මතක තියාගන්නේ කියලා. දැන් මතක තියාගන්න 아무ත දෙයක් නැහැ. ඔහොම තමයි හිතෙන්නේ. ආශ්‍රය වෙලා නැති තාක් කොහොම තමයි හිතෙන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි කියමු ආත්මය තුල රූපේ තියෙනවා කියලා. ඒකට උදාහරණයක් විදිහට දැන් කොන්ද අමාරු කොහෙද තියෙන්නේ කියලා හිතනවා මගේ ඇතුලේ ඒ වගේ නේ තියෙන්නේ නේද? ධනිස් අමාරු මගේ ඇතුලේ ධනිස් අමාරු නැත්නම් ඒක මගේ ධනිස් අමාරු. නැත්නම් ධනිස් අමාරු කියන්නේ සහිත කයම මම. ওই විදිහට හිතෙන්නේ ඒව තමයි මේ පහසුව සඳහා බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඒක ওই විදිහට තමයි අපි කාටත් ආශ්‍රවශය කියන්නේ සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඔහොම තමයි හිතෙන්නේ. ඊළඟට මේ අවස්ථාවේ සලකන්න මේ එක අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කොහොමද මේ ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා මේ දකින්නේ ඒකත් සංස්කාරයක්. ඒකට හේතුවත් මොකද්ද? අවිද්‍යා සහගත ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව තණ්හාවෙන් ප්‍රතිචාරයක් නැත්නම් ප්‍රතික්‍රියාව දැක්වීමෙන් තමයි මේ සංස්කාරය හටගන්නේ. මේ හැඟීම හටගන්නේ මම ගතිය හටගන්නේ. දැන් කොන්දේ අමාරුවක් ආපහම ධනිස් අමාරුවක් තිබුණාම ඒක මම කියලාම ගන්නෙ නේද? කියන්නේ ඒක මගේ වෙලානේ තියෙන්නේ. මම වෙලා.
අන්න ඒකයි ඔය කියන්නේ. ඊට පස්සේ එහෙමත් නැතුව ඒ බුදුරජාණන් වහන්සේ කියනවා න හේව කෝ රූපං අත්තතෝ සමනුපස්සති න රූපාන්තං අත්තානං සමනුපස්සති න අත්තනි රූපං සමනුපස්සති. ඒ කියන්නේ ඔහු මෙහෙම රූපේ ආත්මයක් කියලා හිතන්නෙත් නැහැ. රූප වලින් හැදුණු ආත්මයක් තියෙනවා කියලා හිතන්නෙත් නැහැ. ආත්මය තුල නැත්නම් මම තුල රූප තියෙනවා කියලා හිතන්නෙත් නැහැ. ඒ වෙනුවට එයාට හිතෙනවා රූපස්මින් අත්තාන සමනුපස්සති. රූපය තුල ආත්මය තියෙනවා කියලා හිතෙනවා. ඒකට උදාහරණයක් හිතන්න පුළුවන්ද? රූපය තුල ආත්මයක් තියෙන සරලව කියන්නම්. දැන් ගෙට ඇතුල් වෙද්දි හිතෙන්නේ ගේ තුලට ඇතුල් වෙන. එතකොට රූපය තුල ආත්මය. ගේ තුල ඇතුල් වුණ මම. දැන් කාර් එකේදී හිතෙනවා කාර් එකේ ඉන්න මම. අන්න ඒ මම ගතිය තමයි බේර ගන්න ඕනේ. තෝරා පෙරා ගන්න ඕනේ. ඒක අරන් තමයි ඒක අල්ලාගෙන තමයි විදර්ශනා කරන්න තියෙන්නේ. කොහොමද විදර්ශනා කරන්නේ? මේ මම ගතිය මේක සංස්කාරයක්. මේක කොහොමද ඇති වුනේ? මේක ඇති වුනේ තණ්හාවෙන්. තණ්හාව ඇති වුනේ මොකේදද? වේදනාවට. කොහොමද මේ වේදනාව ඇති වෙලා තියෙන්නේ? අවිද්‍යාව සහගත ස්පර්ශයෙන්. අවිද්‍යාව සහගත ස්පර්ශයකින්මයි ඇති වෙන තණ්හාව මේ වේදනාව තමයි තණ්හාවෙන් ප්‍රතිචාර දක්වන්නේ. එතකොට මේ විදිහට රූපය අල්ලාගෙන එයා හතර ආකාරයකට දකිනවා. ඒ හැම එකක්ම සංස්කාරයක් කියලා දකින්න ඕනේ. ඒ කියන්නේ ඒක ඇත්තක් නෙමෙයි, හදාගත්ත එක. ඒ විදිහට දකිද්දී මොකද වෙන්නේ? ආශ්‍රව ඡය වෙනවා. ඒ ආශ්‍රව ඡය වෙන එකත් මෙච්චර ආශ්‍රව ඡය වුණා කියලා Tamanට හොයන්න අමාරුයි. එහෙම හොයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. දන්නවා ඇති සූත්‍රයේ අර වැය උපමා කරලා දේශනා කරලා තියෙන්නේ. කොච්චර වැය මීට ගෙවුනද කියලා හොයන්න බෑ කියලා. නමුත් යම් කිසි වෙලාවක වැය මීට ගෙවුනට පස්සේ තේරෙනවා ඒක ගෙවුණා කියලා. අන්න ඒ වගේ එහෙම විදර්ශනා කරයි ඉද්දි තේරෙනවා මේක ඒ දිට්ඨාශ්‍රවේ නැහැ කියලා. ඒ වගේ එකක් තමයි මෙතනදී වෙන්නේ. නමුත් මේකදී වෙන කාටවත් දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැත්තම් වෙන කාටවත් මේකට සර්ටිෆිකේට් දෙන්න බෑ. තමන්ම දැනගන්න ඕන එක. මේ පසේ බුදුරජාණන් වහන්සේලාටවත් මහරහතන් වහන්සේලාටවත් මේකට කියන්න බෑ ඔයා දැන් සෝතාපන්නයි කියලා. ඒකට කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ. ඒක තියෙන්නේ සම්මා සම්බුදුවරයෙකුට පමණයි. එහෙම සම්මා සම්බුදුවරයෙක් නැති අවස්ථාවේදී තමන්මයි දැනගන්න තියෙන්නේ. අනිත් අයගේ සර්ටිෆිකේට් ඒව වැදගත් නැහැ. අනිත් අයට පෙන්නවා කියලා වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් එයා රූපය ආත්මය කියලා ගන්නෙත් නෑ. රූපය මම කියලා ගන්නෑ. රූපෙන් හැදුණු මමෙක් ඉන්නවා කියලා ගන්නෑ. මා තුළ රූප තියෙනවා කියලා ගන්නෑ. රූප තුළ මා ඉන්නවා කියලා ගන්නෑ. ඒ වෙනුවට එයා වේදනාව ආත්මයක් කියලා ගන්නවා. තව විදිහකින් කිව්වොත් රූපයෙන් තොර මමෙක් ගැන හංගිනවා. එතකොට ඒක අවස්ථාව. ඒ වගේම වේදනාවෙත් ඒ අවස්ථා හතරක් තියෙනවා. වේදනාවෙන් නිර්මිත මමෙක් කියලා හිතන්නේ, දකින්නේ මේ දකිනවා. ඊට පස්සේ වේදනාව තුල මම දකිනවා, මා තුල වේදනාව දකිනවා. දැන් ඔය ඒක හොඳටම තේරෙනවානේ. කොන්න කකුල අමාරු මා තුල වේදනාව. ඒ හැඟීම එතකොට එතන දකින මේ වේදනාව එතන ඒ දකින මම ගතිය තමයි වෙන් කරගන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ මේකෙන් කියන්නේ ඒ මම ගතිය, ඒ කියන්නේ ඒක සංස්කාරය. ඒක වෙන් කරගෙන ඒක විදර්ශනා කරන්න මේ මම ගතිය මේක ඇති වෙන්නේ කොහොමද? මේක ඇති වෙන්නේ
අවිද්‍යාව සහගත ස්පර්ශයට ඇති වෙන වේදනාවට තණ්හාවෙන් කරන ප්‍රතිචාරයක් විදිහටයි මේ සංස්කාරේ හටගන්නේ. එතකොට මේ තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒ වේදනාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒ ස්පර්ශයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මෙන්න මේ ආකාරයට දකිද්දී, මේ ආකාරයට දැනගද්දී, මේ ආකාරයට දැකගද්දී අතරක් නැතුව ආශ්‍රව ඡය වෙලා යනවා. ඊට පස්සේ මේ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාර උපාදාන, මේ දැන් අපි කතා වේදනා උපාදාන ස්කන්ධනේ. ඊට පස්සේ ඒ වගේම දේශනා කරනවා සංඥා උපාදාන ස්කන්ධය ගැනත්. මේ සංඥාව ආත්මයක් කියලා ගන්නවා. සංඥාවෙන් නිර්මිත ආත්මය දකිනවා. සංඥා තුල ආත්මය දකිනවා. ආත්මය තුල සංඥා දකිනවා. ඊට පස්සේ සංකාර. ඒකත් ඒ විදිහටම හතර ආකාරයි. ඊට පස්සේ අමාරුම එක විඥානය. විඥානය මම කියලා ගන්නවා. ඒක නම් හොඳටම තේරෙනවනේ. හිත මම කියලා නේ ගන්න. විඥානය මම කියලා ගන්නවා. නැත්තම් මම හැදිලා තියෙන මේ හිත වලින්. හිත පරම්පරාවකින් මම හැදිලා තියෙන්නේ. එහෙම නැත්තම් මා තුල තමයි හිත තියෙන්නේ. නැත්තම් හිත තුල මා ඉන්නේ. ওই විදිහට හතර ආකාරයට. එතනත් මෙයා දකිනවා. එතකොට දැන් මෙතන අපි කතා කරේ ඒ හැම අවස්ථාවකම විදර්ශනා කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදර්ශනා කරන ආකාරය, විදර්ශනා කරනවා කියන්නේ තනිකර පටිච්චසමුපාදය දකිනවා කියන එක. වෙන මොකක්වත් නෙමෙයි. පටිච්චසමුපාදය දකින්න ඕනේ. පටිච්චසමුපාදය දකිනවා කියන්නේ ක්‍රියාවලියක් දකින්න ඕනේ. ක්‍රියාවලියක් දකින්න ඕනේ. එතකොට මේ හැදෙන මම ගතිය, දැන් ওই මම කියන එක කොතනද තියෙන පටිච්චසමුපාදේ මොන අංගවලද තියෙන්නේ කියලා කතා කරොත් දක්වන්නේ අපිට මම ගතිය කොතනද ඉන්නේ? භවය, ජාති, ජරා මරණ කියන තුනේ තමයි මම ගතිය තියෙන්නේ. ජාති, ජරා, මේ භවය කියන්නේ පැවැත්ම. පැවැත්ම නිසා තමයි කෙනෙක් උපදින්නේ. ඒ උපදින කෙනාට තමයි ජරා මරණ වළංගු වෙන්නේ. ඒතර ඒ අවස්ථාවේදී මේ මම ගතිය හට ගන්නවා. ඒකට හේතුව තමයි තණ්හාව. තණ්හාවට හේතුව තමයි අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව. එතකොට මෙන්න මේක විදර්ශනා කරගන්න දක්ෂ වුණොත් කෙටි මාර්ගය ඒක තමයි. කෙටි මාර්ගය ඒකයි. අමාරුයි හැබැයි. අනිත් එක තමයි කැලේ යන්න තියෙන හැකියාව අඩුයි. දැන් පහසු මාර්ගයක් වුණත් ඔක හිතන්නකො දැන් කන්ද නගින ආනති අඩු මාර්ගයක් තියෙනවා කියලා. එතකොට එයා පහසුවෙන් යන අන්දම තමයි වෙන ඒවට යොමු වෙන්නේ. ඊළඟට දැන් මේ විෂයාකාර සක්කාය දිට්ඨි විදර්ශනා කරන ආකාරය අපි කතා කරා. ඊට අමතරව තවත් ආකාර තුනකට මේ අසුරත ප්‍රත්‍යඥය දකිනවා. එකක් තමයි සෝ අත්තා සෝ ලෝකෝ සෝ පිච්ච භවිස්සාමි නිච්චෝ දුවෝ සාස්සතෝ අවිපරිණාම ධම්මෝ. ඒ කියන්නේ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය කියන පංච උපාදානස්කන්ධේ මේ ආත්ම විදිහට දකින්න නැති වුණාට
එයාට හඟිනවා තව ආත්මයක් තියෙනවා මේක මේ වෙනස් වෙන්නේ නැති භවයෙන් භවයට ගමන් කරන නිත්‍ය දෙයක්. මේක තමයි කියන්නේ සාස්වත දෘෂ්ටිය කියලා. මේ සාස්වත දෘෂ්ටිය ඒක එන්නේ කොහොමද? ඒකත් සංස්කාරයක්. කොහොමද මේ සංස්කාරය එන්නේ? ඒ සංස්කාරය එන්නේ මනසේ ස්පර්ශයෙන්. අවිද්‍යාව සහගත මනසේ ස්පර්ශයෙන් තමයි මේ සංස්කාරය එන්නේ. එතකොට ඒකෙන් ඒ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව වෙන්ට තණ්හාවේ දක්වන ප්‍රතිචාරයක් විදිහට තමයි ඒ සාස්වත දෘෂ්ටිය හටගන්නේ. මේ සාස්වත දෘෂ්ටියත් සංස්කාරයක් විදිහට දකින්න ඕන. ඒ කියන්නේ හදාගත්තු, මවාගත්තු, ගොතාගත්තු එකක් කියලා දකිනවා නම් ඒ ගොතා ගන්න ක්‍රියාවලිය කොහොමද? අවිද්‍යාසගත ස්පර්ශයෙන් නිසා ඇති වෙන වේදනාවට තණ්හාව කරන ප්‍රතිචාරයක් විදිහට තමයි මේක ගෙතිලා තියෙන්නේ, මවලා තියෙන්නේ කියලා මේ මම ගතිය මේ මම කියන දේ. ඒ කියන්නේ සාස්වත නැත්තම් වෙනස් නොවන ආත්මය භවයෙන් භවයට යන. අන්න ඒක හැදිලා තියෙන මෙන්න මෙහෙමයි. නමුත් ඒවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි කියලා තේරුම් ගත්තොත් අන්න එතකොට ඒ විදිහට දැනගත්තොත්, දැකගත්තොත් ආශ්‍රව ඡය වෙලා යනවා. ඊළඟට ඒක තමයි 21 වෙනි ආකාරය. ඊට පස්සේ කියන 22 වෙනි ආකාරය. ඒ කියන්නේ මම හිටියේ නැත්තම් නොචස්ස නොමේසියා නාභිවිස්සන් නමේ භවිස්සන්ති. මම හිටියේ නැත්තම් මම ප්‍රශ්න මුකුත් නැහැ කියන අදහස් තමයි. ඒ කියන්නේ මම දැන් සමහර අය කියන්නේ මැරිලා ගියොත් හරි කියලා. ඒ වගේ. එතකොට කියන්නේ මෙතනින් ඉවරයි කියන එක. උච්ඡේද දෘෂ්ටිය. දැන් මේ සාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් දෙකම පදනම් වෙන්නේ එකම දෙයක් මත. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා කියන හැඟීම මත. ඒ හන්ද තමයි මේක මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් ඉවරයි සේරම. එහෙම ඉවරයි කියලා හිතාගත්ත පරිදි හේතු තියෙනවනම් එහෙම ඉවර වෙන්නේ නැහැ. එතකොට මේ උච්ඡේද දෘෂ්ටියක් තියෙනවා ඒකත් සංස්කාරයක්. ඒකත් අවිද්‍යාවෙන්ම සකස් වෙන සංස්කාරයක්. තණ්හාව, අවිද්‍යාව, තණ්හාවත් නිසා සකස් වෙන සංස්කාරයක්. මේකත් අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, පටිච්ච සම්පන්න දෙයක් කියලා දැනගත්තොත්, දැකගත්තොත් ඒ මිත්‍යා දෘෂ්ටියම විදර්ශනා කිරීම නිසා අරහත්ත්වයට දක්වාම ගමන් කරන්න පුළුවන්. ඊළඟට 23 වෙනි ආකාරය, අවසාන ආකාරය. එතනදී මේ ධර්මයන් ගැන සැකය පවතිනවා. එයා දැන් රූපය ආත්මය කියලා ගන්නෙත් නෑ, වේදනාව ආත්මය කියලා ගන්නෙත් නෑ, සංඥාව ආත්මය කියලා ගන්නෙත් නෑ, සංස්කාර ආත්මය කියලා ගන්නෙත් නෑ, විඥාන ආත්මය කියලා ගන්නෙත් නෑ, සාස්ත්‍ර දෘෂ්ටියක් නෑ, උච්ඡේද දෘෂ්ටියක් නෑ. ඒත් සැකයක් තියෙනවා ධර්මයේ ගැන. මෙතනදී මේ කියන සැකේ නම් බුද්ධ ආදී අටතැන ගැන තියෙන සැකේ නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ අපි දන්නවා සප්තවිසුද්ධිය තියෙනවා. මුලින්ම තියෙන්නේ සප්තවිසුද්ධිය මුලින්ම තියෙන්නේ සීල විසුද්ධිය, ඊළඟට තියෙන්නේ චිත්ත විසුද්ධිය, ඊළඟට ditthi විසුද්ධිය, ඊළඟට තියෙනවා කාංකා විතරණ විසුද්ධිය කියන එක. ඒ කියන්නේ මාර්ගය ගැන තියෙන සැකය. බුදුරජාණන් වහන්සේ දැන් මේ අවස්ථාවේදී මේ කතා කරන්නේ මාර්ගඵලලාභී ගැනයි. එතකොට මේ මාර්ගඵලලාභීකට උනත් වෙන්න පුළුවන් දෙයක් ගැනයි. ඒ කියන්නේ සැකය. ඒ කියන්නේ මේ කර්මඵල බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒ සැකේ නෙමෙයි, පටිසම්පාද ගැන සැකේ නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ භාවනා, ඒ කියන්නේ සමාධි, ඒ වගේ අංගයන් ගැන මේක හරිද මේක වැරදිද ආදි වශයෙන් තියෙන සැකේ. ඒ සැකය භාවනා කරද්දී ඒ සැකයක් මතුනොත් ඒකත් විදර්ශනා කරන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ සැකය කියන්නේ සංස්කාරය.
මේක කොහොමද වෙලා තියෙන්නේ? අවිද්‍යාසගත ස්පර්ශයෙන් තමයි ඇති වෙන වේදනාවකට දක්වන ප්‍රතිචාරයක් විදිහට තමයි තණ්හාවෙන් දක්වන ප්‍රතිචාරයක් විදිහට තමයි මේ සැකයත් ඇතිලා තියෙන්නේ. මේ සැකයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. ඒ තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. ඒ වේදනාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. ඒ ස්පර්ශයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි කියලා දකින්නවා නම් දන්නවා නම් දකින්නවා නම් ඒක ආශ්‍රව ඡය වෙලා යන්න හේතු වෙනවා. එතකොට මේක තමයි මේ සූත්‍රය පාරලීයක සූත්‍රයේ කන්ද සංයුත්තේ කජ්ජනීති වර්ගයේ තියෙන පාරලීයක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේක විශේෂම කතා කරන්න හේතුනේ මේක මේ තියෙන එක ඉල්ලේ දක්වලා තියෙන මේ අපිට ඇති වෙන්න පුළුවන් යම් ආකාරයක මේ මම ගතියවල තියෙන්න පුළුවන් 23 ආකාරයම ගත්තොත් ඒ 23 ආකාරයෙම විදර්ශනා කරත් ඒක මේ ඕනම මොහොතක ඕක එකක් හෝ කීපයක් තමයි තියෙන්නේ. එතකොට මේක අල්ලගන්න පුළුවන් අල්ලගන්න සිහියක් තියෙන්න ඕනේ නුවණක් තියෙන්න ඕනේ. සිහි නුවණ තියෙන්න ඕනේ. සිහි නුවණ යෙදුනොත් මේක අල්ලගත්තොත් විදර්ශනා කරන්න පුළුවන්. විදර්ශනා කරොත් ආශ්‍රව ටික ටික ගැලවෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ මේ තව පොඩ්ඩක් කියන්න තියෙනවා මේ මඤ්ඤණා ගැන. දැන් ඔක කීප දෙනෙක් අහලා තියෙනවා මඤ්ඤණා මොකද්ද මේ කියන්නේ? මඤ්ඤණා කියන්නේ නැත්නම් ප්‍රපංච. ඔය වචන දෙක පාවිච්චි වෙනවා. ඒක මෙහෙමයි. මඤ්ඤණා කියන්නේ මමත්වයක් නැත්නම් මම ගතියක් හිතාගන්න එක. හිතා ගන්නවා. මම ගතියක් හිතාගන්න එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා ගත්තොත් අපි හිතමු දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා පුරාණ කර්මයක් තමයි ඇස කියන්නේ පුරාණ කර්මයක්. එතකොට ඇස හටගන්නේ පුරාණ කර්මයක් කියන්නේ දැන් ගියාත්ම එකක්ම වෙන්න ඕනේ. මේක සුළු මොහොතක ඉඳලා ඉස්සෙල්ලා වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇස හටගන්නේ කර්ම විපාකයක් විදියට පුරාණ කර්මයක් විදියට. එතකොට මේ ඇස හට ගන්නවා කියන්නේ මොකක් හරි ඒ ඇස හටගද්දී මේ මෙතනදී අවිද්‍යාව තියෙනවා නම් මේ ක්‍රියාවලිය නාම රූප විඥානයක් බවට පත් කර ගන්නවා. ඒක සකස් කර ගන්නවා විඥානයක් නාම රූපයක් බවට. එතනින් ඉඳලා මේක සලආයතන බවට පත් වෙනවා. ඊට පස්සේ ස්පර්ශය වේදනා තණ්හා උපාදාන විදියට ඇවිල්ලා තමයි මේ මම ගතිය සකස් වෙන්නේ. නැත්තම් මමත්වය සකස් වෙන්නේ. එතකොට මේක මඤ්ඤණා වෙනවා කියන්නේ පටිසම්පාදයමයි. මඤ්ඤණා වෙන හැදෙන දේ තමයි කියන්නේ මඤ්ඤිතය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ යවකලාපි සූත්‍රය පෙන්නලා දෙනවා මම වෙමි කියන එක මඤ්ඤිතයක් කියලා. මේ මම වෙමි කියන එක මඤ්ඤිතයක්. එතකොට නොවෙන්නෙමි කියන එක මඤ්ඤිතයක්. රූපී වෙන්නෙමි කියන එක මඤ්ඤිතයක්. අරූපී වෙමි කියන එක වෙන්නෙමි කියන එක මඤ්ඤිතයක්. සංඤී වෙමි කියන එක මඤ්ඤිතයක්. අසංඤී වෙමි කියන එක මඤ්ඤිතයක්. නේව සංඤී නාසංඤී වෙමි කියන එක මඤ්ඤිතයක්. ඔය ටිකෙන් තමයි මේ සසර කියන එකේ පවතින පුළුවන් හැමතැනම ගැන තමයි කිව්වේ. ඒකට ඒ මම ගතියක් තියෙනවනේ ඒක තමයි මඤ්ඤිතය. එහෙම මම ගතියක් හදාගන්න ක්‍රියාවලියට තමයි කියන්නේ මඤ්ඤණා කරනවා කියලා. මඤ්ඤණා කරනවා. ඒ කියන්නේ දෙයක් කරලා ගන්නවා. මොකක් හරි දෙයක් ක්‍රියාවලියක් වෙනුවට දෙයක් ගත්තොත් අන්න එතනදී ඒ දේ අල්ලාගෙන
කෙනෙක් බිහි වෙනවා. ඒ දේ අල්ලාගෙන කෙනෙක් බිහි වෙනවා. අන්න ඒක තමයි මඤ්ඤණා කරනවා කියන්නේ. ඒ කෙනාට තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මුළු දුක් ගොඩම ආйти වෙන්නේ. මඤ්ඤණා නොකරනවා නම් මඤ්ඤණා කෙරෙන්නේ නැත්තම් ඒ දුක් ගොඩක් කියලා එකක් ඒක අයිතිකාරයක් නැහැ. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙලා තියෙන්නේ. එතකොට මඤ්ඤණා නොකරන අවස්ථාවේදී මඤ්ඤණා නොකරන්නේ රහතන් වහන්සේ රහතේදී එවිට ඒත් හට ගන්නවා කර්මානුරූපව. ඒ කියන්නේ පැරණි කර්ම වල විපාකයක් විදිහට ඇස කන නාසය දිවකය මනස. නමුත් ඒ මත ආයි මඤ්ඤණා කිරීමක් වෙන්නේ නැහැ. එතකොට අපි මේක ඒ ටික අපි සරලව කියනවා නම් කර්මානුරූප හටගන්නේ දිට්ඨයක් එහෙම නැත්නම් සුතයක්. දැන් සුතයක් කොට ඒක අපි ඒ ක්‍රියාවලියක් දැකීමේ ක්‍රියාවලිය, ඇසීමේ ක්‍රියාවලිය, දැනීමේ ක්‍රියාවලිය, ගැනීමේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට මේක මඤ්ඤණා කරෙන්නේ නැත්නම් අපිට මේක කියන්න වෙනවා පුළුවන් මාත්‍රයක් කියලා. එතනින් එහාට යන්නේ නැහැ කියන එක. එහෙනම් ඒ වගේ අවස්ථාවකට කියනවා දිට්ඨ මත්තං කියලා. සුත මත්තං, මුත මත්තං, විඤ්ඤාත මත්තං. එතකොට ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? මමත්වයක් ඇති වෙන්නේ මමත්වයක් හිතාගන්න මමත්වයක් ඇති වෙන්නේ නැහැ. අර මාත්‍රයක් විතරයි තියෙන්නේ. ක්‍රියා මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒක තමයි දුකේ නිදහස් වීම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය තාපස් ඒ ස්වාමීන් වහන්සේට ඒ තාපසයාට දේශනා කරන්නේ යම් අවස්ථාවක බාහ්‍ය ඔබ දිත්තේ දිත්ත මත්තං වුණොත් සුතේ සුත මත්තං වුණොත් විඤ්ඤාතේ විඤ්ඤාත මුතේ මුත්ත මත්තං වුණොත් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං වුණොත් එවිට බාහ්‍ය ඔබ එයින් නොවේ. ඒ කියන්නේ ඔබ කියලා කෙනෙක්, ඒ කියන්නේ මම කියලා කෙනෙක් මමත්වයක් නොවේ. එයින් නොවේ. යම් විටක බාහ්‍ය ඔබ එයින් නොවේ නම් එවිට බාහ්‍ය ඔබ එහිත් නොවේ. ඒ කියන්නේ කෙනෙක් හිටියොත් තැනක් තියෙන්නේ, පැවැත්මක් තියෙන්නේ. එහිත් නොවේ. ඔබට එවිට බාහ්‍ය ඔබ එහිත් නොවේ නම් ඔබ මෙතන එතන ඒ අතර යන කොතනකවත් නැහැ කියලා කියන්නේ. එතකොට ඒකමයි බාහ්‍ය දුකින් නිදහස් වීම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මඤ්ඤණා නැති බව. එතකොට මූලපරියාය සූත්‍රයේ දේශනා කරන බුදුරජාන් වහන්සේ අසෘත පෘථග්ජනය මඤ්ඤණා කරනවා. ඒක තමයි අපි දැන් මේ පාලියේක සූත්‍රයේ කිව්වේ රූපේ මම කියලා ගන්නවා. නැත්නම් රූපයෙන් හැදෙනු මම ගන්නවා. නැත්නම් මා තුල රූප ගන්නවා. නැත්නම් රූප තුල මා ගන්නවා. ආදි වශයෙන් මේ 23 ආකාරයටම මඤ්ඤණා වෙනවා. මේ ඒ ආශ්‍රිත ප්‍රත්‍යඥය. එතකොට ශ්‍රුත එතකොට රහතන් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැහැ. නමඤ්ඤි. ඒ කියන්නේ පඨවිය ලෙස නොහඟි. පඨවිය කියන්නේ එතන මඤ්ඤණා නොකරයි. ඒක මමත්වයක් හඟින්නේ නැහැ. පඨවිය හරිය ආපෝ තේජෝ වායෝ ඕන එකක් මොකක් හරි අරමුණකින් මඤ්ඤණා කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ සීක ශ්‍රාවකයා කරන්නේ මඤ්ඤණා නොවන බවට පුහුණු වෙනවා. මඤ්ඤි කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. මඤ්ඤි ධාතු ඒ ප්‍රත්‍ය දාපුවාම ඒකෙන් අදහස් වෙන්නේ නවත්තනවා නැත්නම් නිෂේධ කරනවා නැත්නම් වළකිනවා කියන අදහස. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මහා පුඤ්ඤබායි කියලා සූත්‍රය තියෙනවා.
පායට බය වෙන්න එපා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එතකොට මාමඤ්ඤ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, ඒ කියන්නේ සේක ශ්‍රාවකයා මේ මඤ්ඤණා නොකල යුතු බවට පුහුණු වෙනවා. එතනදී මේ පුහුණුව කොහොමද කරන්නේ? අන්න අර පාර්ලීක සූත්‍රයේ දක්වපු විදිහට තමයි මේ පුහුණුව කරන්නේ. මේක මේ මම ගතිය ආවේ ඒක සංස්කාරයක්. මේ සංස්කාරය මෙන්න මෙහෙමයි හැදුනේ. කොහොමද හැදුනේ? මේ සංස්කාරයට හේතුව තමයි තණ්හාව. තණ්හාව උපදින්නේ කොහොමද? වේදනාවක් හන්දා. ඒ වේදනාව තණ්හාව උපදින වේදනාවක් ඇති වෙන්නේ අවිද්‍යාසගත ස්පර්ශය. මෙන්න මේ කාරණේ දකිනවා නම් අන්න ඒක තමයි මඤ්ඤී වෙන්නේ. ඒක තමයි පුහුණුව කියන්නේ. හොඳයි අපි මෙතනින් නවත්තමු. දැන් මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් දැන් සාකච්ඡා කරන්න වෙලාව.